ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. අද දවසේ උන්වහන්සේගේ වචනය අපේ සහෝදර සහෝදරියන් සමග බෙදා ගන්න උන්වහන්සේගේ තිබුණා කරුණාව ගැන වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ආමෙන්. සහෝදර සහෝදරියනි අපි අද දවසේ බලමු ස්වාමීන් වහන්සේගේ වචනයෙන් අපිට මොනවද කතා කරන්න කියලා. අපි පෙරලා ගමු. එක සාමුවෙල් පාලස්තීන පරිච්ඡේදයේ 22 වෙනි පදයට. එක සාමුවෙල් පාලස්තීන පරිච්ඡේදයේ 22 වෙනි පදයට. පාලස්තීන පරිච්ඡේදයේ 22 වෙනි පදය. සාමුවෙල්ද ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු වීම පමණ දවන පූජාවලට යාග පූජාවලට ස්වාමීන් වහන්සේ ප්‍රසන්න වන සේක. පූජාවට වඩා කීකරු වීම බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන් දීමත් හොඳය. මක්නිසාද කැරලිකාරකම පේන කීමේ පාපයට මුරණ්ඩුකම දේවතාවන් හා රූප ඇදහිීමටත් සමානය. නුඹ ස්වාමීන් වහන්සේගේ වචනය පහ කළ නිසා උන්වහන්සේ නුඹ රජකමෙන් පහ කළ සේකයි කීවේය. ආමෙන්. සහෝදර සහෝදරී මේ වචනය අපි කියනකොට අපිට පේනවා මේකේ ප්‍රධානම දේ තමයි ස්වාමීන් වහන්සේගේ හඬට කීකරු වීම පමණයි. ආමෙන්. දවන පූජාවලට ත්‍යාග පූජාවලට ස්වාමීන් වහන්සේ ප්‍රසන්න වනසේක. ඒකෝර අපිට මෙතන පැහැදිලිව පේන දේ තමයි උන්වහන්සේගේ හඬට කීකරු වීම. දේව වචනයට කීකරු වීම තමයි වැදගත්ම දේ. ආමෙන්. පැහැදිලිනේ? මගෙන් උපදවල කියන වචන නෙමෙයි වේදවර්ණන්සේගේ වචනේ තිබෙනා දේවමහුට කියන්නේ. ආමෙන්. ආමෙන්. එතකොට දැන් අපි දන්නවා අපි විවිධ පූජාවල් විවිධ වතාවන් අපි කරන්න පුළුවන් සභාව තුල කරන්න පුළුවන් නොයෙකුත් දේවල්න්ගේ හැම එකකට වැඩි මේ කීකරුකම ඉතාම වැදගත් ස්වාමීන් වහන්සේලා. උන්වහන්සේ වැදගත් කරගෙන උන්වහන්සේ ප්‍රසන්න වෙනවා ඒ කීකරුකම ගැන. එතකොට සහෝදර සහෝදරියනි දැන් මේ කීකරුකම කියපුවම අපිට එකපාරට එන්නේ මොකක්ද ඒකේ විරුද්ධ වචනේ? අකීකරුකම. කීකරුකම නම් අකීකරුකම. එතකොට දැන් ඔබට මේ අකීකරුකම කියන එක සම්බන්ධයෙන් තමයි අද කතා කරන්න යන්නේ. හැබැයි මේ අකීකරුකම කියන එක ඔබට එකපාරට දැන් අකීකරුකම කියපුවම ඔබගේ දරුවෝ කරන අකීකරුකම ඔබ දැකලා තියෙනවා. සමහර වෙලාවට ටිකක් වැඩි විටපත් වෙච්ච දෙමව්පිය පවා යමුරන්දුව ඒගොල්ලන්ට ඕන හැටියට වැඩ කරමින් ඔබ කියන දේවල් වලට අකීකරු වෙන ස්වභාවයක් අපිට දකින්න පුළුවන්. ඒ නිසා ඔබේ ජීවිතේ බොහොම සරල දෙයක් බවට පත් වෙලා තිබෙනවා මේ අකීකරුකම කියන එක. ඔබට අහන්න හම්බ වෙනවා, දකින්න හම්බ වෙනවා, අත් දකින්න හම්බ වෙනවා. මම හිතන්නේ මෙතන ඉන්න කිසි කෙනෙක් මෙතන නෙමෙයි ඕනම තැනක ඕනම කෙනෙක් දිව්‍යන් වහන්සේගේ දරුවෝ හැටියට දිව්‍යන් වහන්සේගේ හඬට අකීකරු වෙච්ච නැති අවස්ථාවක් තියෙනවා කියලා මම හිතන්නේ කාටවත් කියන්න පුළුවන් කියලා. එහෙම ඉන්නවා නම් ඇත්ත වශයෙන්ම හරි හොඳයි. මම දන්න තරමින් යේසුස් වහන්සේ පමණයි දෙවියන් වහන්සේගේ වචනයට 100% අකුරටම ඇහුම්කන් දුන්නේ කීකරුනේ උන්වහන්සේ පමණයි. ආමෙන්. එතකොට දැන් එහෙම බලපුවාම ඒ කීකරුකම අකීකරුකම ගැන අපි කල්පනා කරලා බලපුවාම අපේ ජීවිතේට මේ අකීකරුකම කියන කාරණය ඊටාම වැදගත් වෙනවා. අපි ඒක හරියට අවබෝධ කර ගැනීම. මොකද ඒක ඔය අපි හිතන තරම් සරල දෙයක් නෙවෙයි. ඔබ සිම්පල් දෙයක් අකීකරු අපේ ළමයා අද බලන්නකො මේ අකීකරුකමක් කෙරුවා කියලා අපිට බොහෝම සැහැල්ලුවෙන් ඒක කියන්න පුළුවන්. ඒක ඇත්ත. හැබැයි ඒක ඊට වැඩිය බොහොම ගැඹුරක් තියෙනවා. හරි සංකීර්ණ මේ අකීකරුකම කියන එක. ඒක නිසා අපේ ජීවිතේට වැදගත් වෙනවා මේ අකීකරුකම වෙන්නේ කොහොමද? මොකක්ද අකීකරුකම කියන්නේ? ඒකට පසු කියන්නේ ඒක මොන වගේ පසුබිමක් යටතේද මේ අකීකරුකම අපේ ජීවිතය තුළ එන්නේ කියන කාරණා පොඩ්ඩක් සලකලා බලන එක ඉතා වැදගත් කියලා මම විශ්වාස කරනවා. එතකොට බලපුවහම ඒ අනුව බලපුවහම ඒක අපිට හරියටම බලා ගන්න නම් අපිට දේව වචනයට යන්න සිද්ධ වෙනවා. දේව වචනෙන් තමයි අපි බලා ගන්න වෙන්නේ මේ අකීකරුකම ගැන. එතකොට ඒ නිසා මම දේව වචනේ තුල අපි බොහොම හොඳට දන්නා චරිත කීපයක් තෝරගෙන තිබෙනවා. එතන සිද්ධ වෙච්ච කාරණාවල් ඔබ සමග බෙදා ගන්න. එතකොට ඔබට බලා ගන්න පුළුවන් ඔබට අවබෝධ කර ගන්න පුළුවන් මේ අකීකරුකම මොන ආකාරයෙන්ද අපගේ ජීවිතය තුළ එන්න පුළුවන් කියලා. ආමෙන්. ඉතින් ඒ නිසා මම හිතනවා ඒක වැදගත් කියලා.
කවුද ඉතින් ඉස්සල්ලාම දේව වචනේ තුල ගත්තාම අකීකරු වෙච්ච කෙනා දෙවියන් වහන්සේගේ හඬට? ආදම් සහ ඒව කියලා අපි ගමු නේද? ආදම් සහ ඒව. එතකොට සහෝදර සහෝදරියෝ ඔබ බොහොම පැහැදිලිව බොහොම ලේසියෙන් කියනවා ආදම් සහ ඒව තමයි අකීකරු උනේ කියලා. හැබැයි ඔබ දන්නවා අපිට මම මේ වෙලාවේ ඔක්කොම පද කියවන්න යන්නේ නැහැ. නමුත් උප්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදය මුලට ගියාම ඔබ හොඳට විස්තරය දන්නවා. දෙවියන් වහන්සේ ඉස්සෙල්ලම මැව්වේ ඒවවද ආදම්වද? ආදම්ම මැව්වේ. ආදම්ම හදලා උන්වහන්සේගේ දූවිල්ලෙන් හදලා උන්වහන්සේගේ හුස්ම සහ ආත්මය දීලා ජීවමාන මැවිල්ලක් බවට පත් කරා. පත් කරලා ආදම්ට කිව්වා මේ තිබෙන්නා වූ මේ සියලුම දේවල් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. හැම ගහකින්ම කන්න පුළුවන්. හැබැයි මේ උයන මැදේ තිබෙන්නා වූ හොඳ සහ නරක දැනගැනීමේ ගැහෙන් කෑවොතින් ඒ මොහොතේම ඔබ මරණයටපත් වෙනවා කියලා කිව්වා. උන්වහන්සේ දුන්නු එකම ආඥාව ඒකයි. එතකොට ඒ අවස්ථාවේදී හිටිය ආදම් විතරයි. හොඳට මතක තියාගන්න. ඒ අවස්ථාවේ හිටිය ආදම් විතරයි. ඊට පසුව දෙවියන් වහන්සේ මේ මිනිස්යා තනියම සිටීම සුදුසු නැහැ කියන තීරණයට ඇවිල්ලා ඔහුට බර නිද්දක් පත් කරලා ඔබ දන්නවා විස්තරේ ඉල ඇටයකින් ස්ත්‍රියව සකස් කරලා ඇයට ප්‍රාණය දුන්නා. දීලා ඒ ස්ත්‍රියව ආදම්ගේ සහකාරිය හැටියට හොඳට මතක තියාගන්න. ආදම්ගේ සහකාරිය හැටියට තමයි දෙවියන් වහන්සේ ආදම්ට බාර දුන්නේ. ආමෙන්. එතකොට ඔබ දන්නවා මේ විස්තරේ මම ඔබට වචනේ කියවන්නේ නැතුව මේ කියන්නේ ආදම් සහ ඒව. එතකොට දෙවියන් වහන්සේගේ හඬ ආදම් තමයි අහලා හිටියේ. මේ වෙනකොට ආදම් ඒවව දැනුවත් කරලා තියෙන්න ඇති. එහෙම නැත්නම් දෙවියන් වහන්සේම මොකද අද වගේ නෙමෙයි දෙවියන් වහන්සේ උන් සමග මූණට මූණලා කතා කරා. දේ වචනේ සඳහන් වුණාට දෙවියන් වහන්සේම මතක් කරලා ඒවට කියන්න ඇති අර ගහෙන් කන්න එපයි කියලා. දැන් ඒ කොහොමද මේ පරිසරය යටතේ අන්තිමට ඒව තමයි ඒ ස්ථානෙට ගියේ. ඒව තමයි ගිහිල්ලා ඒ ගහ දිහා බැලුවේ මේ කොච්චර ඇස්වලට ප්‍රියද මේ ගෙඩිය. මේ වෘක්ෂය සහ ඒකේ තිබෙනා ඵල මොනතරම් ඇස්වලට ප්‍රියද කියන කාරණය. ඒ අනුව බලලා ඇය තීරණය කරා මේක කෑවට කමන්නේ නැහැ කියලා. යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලැබුවා. ඒ සර්පෙක් හැටියට යක්ෂයා ස්ථානයේ හිටියා. සර්පයා කතා කරා ඔබ පොඩ්ඩක් මේ කරුණ ගැන ඔබ මෙනෙහි කරලා බලන්න පසුව. දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් කරන්නේ නැහැ දෙවියන් වහන්සේ විවිධ සතුන් මැව්වා. හැබැයි එක සතෙක්වත් කතා කරා කියලා. මේ වචනේ කියන්නේ නැහැ. එතකොට මේ සර්පයා කතා කරා. මේ ස්ත්‍රිය කතා කරපුවම ස්ත්‍රිය බොහෝ විට හිතන්නේ ඇති මොකද ඒක අපිට සිදුවෙන නිසා මම කියන්නේ අපිට අමුතු හඬක් ඇහෙනවා. අපිට ඇහෙනවා මේ කතා කරන කෙනෙක්. කියන්නේ කවදාවත් නොවෙච්ච සිද්ධියක් පුදුමාකාර දෙයක් සිද්ධ වෙනවා. මොකද්ද වෙන්නේ අපිට? කුතුහලය එනවා නේද? කුතුහලය එනවා අපට පෙළඹවීමක් එනවා. මොකද්ද මේ දේ? මේක බලන්න ඕන. මේක බලන්න ඕන කියන කාරණය. හැබැයි අමතක කරන්න එපා දිව්‍යන් වහන්සේ කියලා තිනවා ඒ ගහ ළඟට යන්නවත් එපා ඒක කණ්ඩත් එපා ඒ දිහා බලන්නත් එපා කියලා දිව්‍යන් වහන්සේ අන කරලා තිනවා. ඒක අපිට අමතක වෙනවා අපිට එන කුතුහලය කරන කොටගෙන අපි එතෙන්ට යනවා බලන්න. අද ලෝකය ගැන ඔබ හිතලා බලන්න මේ ක්‍රිස්තියානි ලෝකය ගැන. ක්‍රිස්තියානි සමාජය ගැන. මොන තරම් විවිධාකාර දේවල් සිද්ධ වෙනවද? කුතුහලය දනවන්නව සුළු. සිද්ධ වෙනවද නැද්ද? වෙනව නේද? පුදුමාකාර දේවල් සිද්ධ වෙනවා. එතකොට අපිට පුදුම කුතුහලයක් එනවා. අද මේ සබත් දවසේ නැත්නම් මේ ඉරිදා දවසේ උදෑසන මෙහෙට සහ මේ අපගේ සභාවේ ඉන්නා වූ සහෝදර සහෝදරියන් මේ මෙහෙට සහභාගී වෙනුවට තවත් ස්ථානයක තිබෙනා පුදුමාකාර දෙයක් බලන්න යන්න පෙළඹවීමක් එනවා. එහෙම වෙලා තියෙනවද නැද්ද? වෙලා ඇති නේද? හැබැයි දේව වචනේ කියනවා ඊ ගහ ළඟට යන්න එපා. අනිත් ඕනතරම් ගස් තියෙනවා කන්න පුළුවන්. එතෙන්ට යන්න එපා. හරිද? ඒක තමයි ස්වභාවය. ඒක කඩ කරලා ඒ ගෙඩිය කඩාගත්තා. කඩාගෙන ඇය කෑව විතරක් නෙමෙයි මෙන්න මෙතනයි වැදගත්කම තියෙන්නේ. ඇය කෑව විතරක් නෙමෙයි ඇය ඒක අරගෙන ආවිල්ලා කාටද දුන්නේ? කාටද දුන්නේ? ස්වාමියාට ආදම්ට. එතකොට දෙවියන් වහන්සේ විසින් මවා දුන්නා මේ සහකාරිය. හොඳට කල්පනා කරන්න. මේ සහකාරිය ඇවිල්ලා තමාගේ සහකරුවට දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධව
පැහැදිලිව දෙවියන් වහන්සේ කියපු වචනයට විරුද්ධව දෙයක් කරන පිණිස යෝජනාවක් කරනවා. මේ ගෙඩිය කන්න. මොකද මම කෑවා ඒක බොහොම රායි. ඒක හරි ෂෝක්. ඉතින් ඔයා මේක කන්න. එතකොට දෙවියන් වහන්සේ පළමු කොට දැස් වලින් දැක්කව මිනිස්සයා තමයි ආදම්. දෙවියන් වහන්සේගේ පළමු මැවිල්ල. දෙවියන් වහන්සේගේ ස්වරූපයට මවපු තැනැත්තා. ඔහු මොකක්ද කළ යුතු තිබුණේ? දෙවියන් වහන්සේගේ හඬට කීකරු වීමද? එහෙම නැත්නම් තමාගේ සහකාරියගේ හඬට කීකරු වීමද? දෙවියන් වහන්සේගේ හඬට කීකරු වීම. නමුත් අවාසනාවන්ත සිදු වුණ දේ තමයි ඔහු දෙවියන් වහන්සේගේ හඬට අකීකරු වුණා. දෙවියන් වහන්සේගේ හඬ ඔහු පැත්තකට දැම්මා. දෙවියන් වහන්සේව ඔහු සුළු කරලා මේ සහකාරියගේ හඬට අහුම්කම් දීලා ඒ ගෙඩිය කෑවා. ඔබ දන්නවා මොකක්ද සිදු වුණු කාරණේ කියලා. පළවෙනි අකීකරු වීම. මම මේ ඔබට මේ පසුබිම කිව්වේ මේක නිකන් අපි හිතන අපි ඔක්කොම දන්නවනේ ආදම් සහායව තානම් ගෙඩිය කෑවා, ඒව ගෙනල්ලා දුන්නා කෑවා. නමුත් මේ පසුබිම වෙච්ච කාරණා පොඩ්ඩක් ඔබ මෙනෙහි කරලා බලන්න. ඊට පස්සේ ඒ කාරණා තමන්ගේ ජීවිතේට, තමන් ඉන්න සමාජයට, මේ අද ලෝකෙට පොඩ්ඩක් දාලා බලන්න. මොකක්ද වෙන්නේ කියලා. ඔබට මේ වගේ දෙවියන් වහන්සේ අකමැති දේවල් විවිධ අය මගින්, ඔබගේ සහකාරයන් සහ සහකාරීන් මාර්ගයෙන්, ඔබගේ පවුලේ අය මාර්ගයෙන්, ඔබගේ සහෝදර සහෝදරියන් මාර්ගයෙන්, ඔබ ඉතා ප්‍රිය කරන අය මාර්ගයෙන් ඔබට යෝජනා වෙනවා. බොහොම සුළු දේවල්. බොහොම සුළු දේවල්. මේ ගෙඩියක් කන්න එක බොහොම සුළු දෙයක්. මහා විශාල පාපයක් නෙමෙයි. ඔබට මම හැමදාම කියනවානේ අපි වෛශ්‍යකම් කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, මිනි මරන්නේ නැහැ, ඒ ලොකු සෙට් එක අපි කරන්නේ නැහැ. හැබැයි අපි වචනේ කිව්වා දෙවියන් වහන්සේගේ හඬට කීකරු වීම තරම් ප්‍රසන්න දෙයක් නැහැ කියලා. එහෙමනම් දෙවියන් වහන්සේගේ හඬට අකීකරු වීම තරම් අප්‍රසන්න දෙයක් උන්වහන්සේ ඉදිරියේ තවත් නැහැ. ඒක ඔබ අමතක කරන්න එපා සහෝදරයා සහෝදරිය. ඒක ඔබගේ දැසෙන් බලන බැල්මට ලොකු වෙන්න පුළුවන්, පොඩි කියලා ඔබට හිතෙන්න පුළුවන්. නම් ප්‍රධානම දේ, වැදගත්ම දේ උන්වහන්සේගේ හඬට අකීකරු වීම කාරණය. පැහැදිලිද ඔබට? ඒ නිසා මොනම තත්ත්වයක් යටතේදීවත් මොනම පසුබිමක් යටතේදීවත් දෙවියන් වහන්සේගේ හඬට විරුද්ධව කටයුතු කිරීම ඔබ විසින් සහ මම විසින් නොකළ යුතුයි. ආමෙන්. ඔබට පැහැදිලිනේ? දැන් මම ඔබට මේ කාරණේ කිව්වේ අපි එදා ආදම් සහ ඒව විතරයි ලෝකේ ජීවත් වුනේ. අද අපි වටා බොහෝ සෙනගක් ඉන්නවා. අපිට බොහෝ සම්බන්ධතාවයන් තියෙනවා. ඉතින් මේ සම්බන්ධතාවයන් උඩදී අපි මේ ජීවත් වෙන සමාජය තුළදී අපිට බොහෝ පෙළඹවීම් වෙනවා. බොහෝ පරීක්ෂාවල් එනවා. ඔබ හිතන්න එපා මේ ඒව ළඟට යක්ෂයා ඇවිල්ලා කිව්වා වගේ පරීක්ෂාවට දැම්මා වගේ ඔබ ළඟට යක්ෂයා ඇවිල්ලා පරීක්ෂා කරයි කියලා. ඔබ හිතාගෙන ඉන්න යක්ෂයා කියලා කියන්නේ මේ අන් දෙකක් තියෙන, වලිගයක් තියෙන, දත් විලිස්සගෙන ඉන්න කෙනෙක් හැටිය තමයි ඔබගේ මනස ඇත්තේ. ඒක පළවෙනි කාරණේ ඒක බොරු. එහෙම එකක් නැහැ. මොන විදියට හරි එහෙම කෙනෙක් ඇවිල්ලා ඔබ පරීක්ෂා කරන්නේ නැහැ. යක්ෂයා බොහොම ලක්ෂණට ඔහු දන්නවා මොන ආකාරයෙන්ද අපගේ දුර්වල තැනට අතගසන්න පුළුවන් කියලා. ඒ සඳහා අපි ජීවත් වෙන පරිසරය, අපි ආදරය කරන අයව, අපි බොහොම භක්තියෙන් සලකන අයව පාවිච්චි කරන යක්ෂයා දෙවියන් වහන්සේ හඬට අකීකරු වීම සඳහා. පැහැදිලිද ඔබට? ඒ නිසා ඔබ මේ කාරණා මෙනෙහි කරන්න සහෝදරය සහෝදරිය. හොඳට කල්පනා කරන්න. දේව වචනේ ඔබ කියවන්න. දේව වචනේ හැමතිස්සෙම ඔබ ළඟ තබා ගන්න. ඔබ ඒක කියවන තරමට ඔබගේ අඩුපාඩු, ඔබගේ වැරදි දේවල් සියදී පවිත්‍ර වෙනවා. ආමෙන්. හොඳයි. ඔබට දෙවියන් වහන්සේට කීකරු වෙන්න අවශ්‍ය නම් ඒකට ප්‍රධානම තිබෙනා වූ සැපයුම් මාර්ගයක් කියලා කියන්න පුළුවන් දේව වචනේ කියවීම. ආමෙන්. හොඳයි. එතකොට ඒ ආදම්. ඊළඟට තව බොහෝ චරිත තියෙනවා. අපි චරිත කීපයක් විතරයි බලන්න යන්නේ. ඊළඟට දෙවියන් වහන්සේට අකීකරු වෙච්ච කෙනෙක් ගැන අපි බලමු. කවුද ඔබ හිතන්නේ ඊළඟට දෙවියන් වහන්සේට අකීකරු වුණේ? එතන මේ අකීකරු වීම නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ. අකීකරු වීමේ පසුබිම ගැනයි අපි බලන්නේ. මොකද අපිටත් ඒ වගේ දේවල් මේ 21 වෙනි සතවර්ෂෙත් මුණ දෙන්න වෙන නිසා. පැහැදිලිද? ඊළඟට කවුද දෙවියන් වහන්සේගේ හඬට අකීකරු වෙච්ච කෙනා? අපිට ඒ වචනෙන් බලන්න පුළුවන්. ඒ තමයි කායින්. හරිද? දැන් කායින් ඔබට හිතෙන්න පුළුවන් ඔබ මේ වචනේ කියවලා තියෙනවනේ. කායින් කොහොමද අකීකරු වුනේ? කායින් එහෙම දෙයක් එහෙම පැහැදිලි දෙයක් ඔබට පේන්නේ නැහැ නේ අකීකරු වුණා කියලා. ඔබ පොඩ්ඩක් මෙනෙහි කරගන්න. දෙවියන් වහන්සේ ආදම් සහ ඒව තුලින්
ලැබිච්ච පළවෙනි දරුවා තමයි කායින්. එතකොට දෙවෙනි එක්කෙනා ආබෙල්. මේ වචනේ සඳහන් කරනවා කායින් ගොවියෙක් වුණා, ආබෙල් බැටළු පාලකයෙක් වුණා කියලා. එතකොට කාලයකට පස්සේ දෙවියන් වහන්සේ වෙතට පඬුරක් අරගෙන ආවා කායින්. ඔහුගේ ගොවි අගා කරේ ඒ දේවල් වලින් ඔහු පඬුරක් අරගෙන ආවා. මේ වචනේ සඳහන් කරනවා ඒ පඬුර දෙවියන් වහන්සේ නොසැලකුසේක කියලා. ඔබ කියවලා බලන්න, මම පද කියවන්නේ නැහැ. නොසැලකුසේක කියලා. ඊට පස්සේ ආබෙල් දෙවියන් වහන්සේට පඬුරක් අරගෙන ආවා, තමන්ගේ බැටළුවන්ගේ තෙලින් අරගෙන ආවා කියලා සඳහන් කරනවා. එතකොට ඒ පඬුර දෙවියන් වහන්සේ පිළිගත්තා. හොඳට කල්පනා කරලා බලන්න. ඔබත් හැමදාම දෙවියන් වහන්සේට පූජා ගෙනිනවනේ. ඔබ දෙවියන් වහන්සේට පූජා ගෙනිනවා. ඔබ මේ ස්ථානයේ ඔබට එන්නේ දෙවියන් වහන්සේට පූජා වෙන පිණිස. ඔබ මොනවද අරගෙන එන්නේ? බැටළුවන්ගේ තෙල් වලින්ද එහෙම නැත්නම් ගොවි නිෂ්පාදන වලින්ද? නෑ. ඔබ එකක්වත් ගේන්නේ නැහැ. ඔබ ගේන්නේ ඔබගේ හදවත උන්වහන්සේට. හැබැයි දැන් මෙතනට ඔබ කල්පනා කරලා බලන්න. දෙවියන් වහන්සේ ඔබගේ මේ හදවත පිළිගන්නේ කොහොමද? කායින්ට දක්වපු ප්‍රතිචාරයද උන්වහන්සේ ඔබට දක්වන්නේ? එහෙම නැත්නම් ආබෙල්ට දක්වපු ප්‍රතිචාරයද? ඒ තීරණය තියෙන්නේ දෙවියන් වහන්සේගේ අතේ. හැබැයි වගකීම තියෙන්නේ අපි එක්කෙනා අතේ. පැහැදිලිද ඔබට? එතකොට අපි දැනගන්න ඕන අපි මේ මෙතනින් ඇතුල් වෙලා මෙතෙන්ට ඇවිල්ලා දෙවියන් වහන්සේට පූජා වෙනවා, පඬුරක් ඔප්පු කරනවා කියන එක නෙමෙයි. මේ සතිය තුළම, ඒ කියන්නේ ගිය ඉරිදා ඉඳන්ම අපි කොහොමද මේ ඉරිදට ලෑස්ති වෙන්නේ? උන්වහන්සේගේ নমස්කාර මෙහෙට එන්න. මොනවද අපි කරන්නේ? මේ හැම දෙයක්ම වැදගත් වෙනවා සහෝදරයා සහෝදරී. මේ ඔක්කොම කරන කොටගෙන උන්වහන්සේ වෙතට ආපුවම උන්වහන්සේ පිළිගන්නවද නැද්ද කියන කාරණය. පිළිගන්න තරම් මාව සුදුසුද කියන කාරණය මම දැනගත යුතුයි. මගේ හදවතට තට්ටු කරලා බලන්න. ඒකට ඔබට යම් සැකයක් තියෙනවා නම් ඔබ මේ දේව වචනේ නැමැති තරාදියට ඒක දාලා බලන්න. එතකොට අපිට පැහැදිලි වෙයි. පැහැදිලිද ඔබට? කොහොම හරි දෙවියන් වහන්සේ කායින්ගේ පඬුර සැලකුවේ නැහැ. ආබෙල්ගේ පඬුර සැලකුවා. එතකොට දේව වචනේ සඳහන් වෙනවා හොඳට බලන්න පසුව කායින්ගේ මුහුණ වෙනස් වුණයි කියලා සඳහන් වෙනවා. කායින්ට කේන්ති ගියා. කායින්ට කේන්ති ගියාම දෙවියන් වහන්සේ හැව්වා, ඇයි උඹට මේ උඹ කෝපෙලා තියන්නේ ඇයි? උඹ යහපත් දේ කරා නම් උඹව නොපිළිගන්නවද කියලා දෙවියන් වහන්සේ හැව්වා. දැන් මේ පසුබිම මේ අද සමාජයට ඔබ මම ඉන්න සමාජයට දාලා පොඩ්ඩක් බලන්න. කායින්ට ඇති වෙච්ච දේ තමයි ආබේල්ගේ පඬුර පිළිගැනීම ගැන පළමු කොට උට ඇති වෙන්න ඇති ආත්මානුකම්පාවක්. අනේ මගේ පඬුර පිළිගත්තේ නෑනේ. අනේ මම අසරණ වුණා දෙවියන් වහන්සේ ඉදිරියේ. මාව ගණන් ගත්තේ නෑ. ඔබට එහෙම වැරදිකාර හැඟීමක් ඇති වෙලා තියෙනද කොයි අවස්ථාවක හරි සභාව තුල? පිටස්තර ලෝකෙ නෙමෙයි, සභාව තුල. එවැනි අපි කියන්නේ ඉන්ෆීරියොරිටි කම්ප්ලෙක්ස් කියලා. නිකන් මම අඩුයි, අවතක්සේරුවක් ඔබට එහෙම ඇති වෙලා තියෙනවද? හැංගිලා තියෙනවද කොයි ලාකාරේ? මම දන්නේ නැහැ හැංගිලා තියෙනවද කියලා. හැබැයි එහෙම හැංගිලා තියෙනවා නම් මතක තියාගන්න ඒක ඉතා භයානකයි. මොකද ඒකට හේතුව දේව වචනෙන් අපි දකිනවා ඒ හැඟීම තුළ අනේ මාව ගණන් ගත්තේ නෑයි කියන හැඟීම තුළ ඔබව යොමු වෙනවා ඔබගේ සහෝදරයා කෙරේ ඊර්ෂ්‍යා කරන තත්වයකට. පැහැදිලිද? එතකොට ඒ නිසා අනිත් අය එක්ක ඔබ සංසන්දනය කරන්න එපා. ඒකයි තියෙන වැදගත්කම. කිසිම සහෝදරයෙක් සහෝදරියක් එක්ක මේ ස්ථානයේ ඔබ සංසන්දනය කරන්න එපා. මගේ පමණින් මං දෙවියන් වහන්සේට පූජා වෙනවා. මගේ පමණින් මං උන්වහන්සේට කැප වෙනවා. මට ලැබිලා තියෙන දේ මං උන්වහන්සේට දෙනවා. මට කරන්න පුළුවන් දේ මං උන්වහන්සේට කරනවා. අරයා මේ දේ කරනවා ඒ නිසා මමත් මේක කරන්න ඕනයි කියන තැනට ඔබ එන්න එපා. ඒක ඉතා භයානකයි. ඔබ දන්නවා ප්‍රතිඵලය මොකක්ද උනේ කියලා. මොකක්ද උනේ? කායින් විසින් ආබෙල්ව මරා දැමුවා. මරා දැමුවනේ. ඉතින් අද ඔබ කියයි ඔය කියන කාරණා ඇතැම් විට මට සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. ඔක්කොම නෙමෙයි මම කියන්නේ එක්කෙනෙක් හරි කියයි. එහෙම වෙන්න පුළුවන්. මට ඒ වගේ අව탁සීරු හැඟීමක් ඇති වෙලා තිබෙන්න පුළුවන්. ඔව් ඒක ඇත්ත. ඒ පැත්තෙන් ගියාම සහෝදරයා නැත්තම් ඒ කෙනා කෙරේ පොඩි ඊර්ෂ්‍යාවකුත් ඇති වෙලා තිබෙන්න පුළුවන්. හැබැයි මම කායින් වගේ මරන්න නම් යන්නේ නැහැ. මරන්නේ නැහැ.
හැබැයි ඔබ අර මොකද්ද ඇටේකින් ගහලානේ මැරුවේ කොටරු ඇටේකින් මොකින්ද? එහෙම නැති වුණාට ඔබගේ දිවෙන් ඒ සහෝදරයව සහෝදරියව මරනවා. නොමරා මරනවා. ඔබට කෙලින් කඩුවෙන් ගහන්න බැරි නම් ඔබ මොකද කරන්නේ? ඊටව භයානක ආයුධයක් වන ඔබගේ දිවෙන් නිකුත් කරලා අරිනවා අර සහෝදරයා අපෝ එයාද එයා කියලා ඔබ නිකුත් කරලා අරිනවා. අරට වඩා භයානකයි සහෝදරයා. කායින් මැරුවේ ආබෙල්ල විතරයි. ඇතැම් විට මේ ක්‍රිස්තියානි සහෝදර සභාව තුළ ඔබ ඒ ආකාරයෙන් ඔබගේ දිව නැමැති භයානක ආයුධය පාවිච්චි කළේ පවුලම විනාශ කළ තත්ත්වයට ඔබ පත් කරන්න පුළුවන්. ඔබට පැහැදිලිද? ඒකයි මම ඔබට මුලින්ම කිව්වේ මේ කීකරුකම කියන එක ගත්තාම අකීකරුකම කියන එක බොහොම සරල බව හිතන්න එපා. ඒක ඊට වැඩි බොහොම සංකීර්ණ දෙයක්. බොහොම භයානක දෙයක්. හරියට නිකන් මේ කොරෝනා වෛරස් එක වගේ. පැහැදිලි නේද? කොරෝනා වෛරස් එක ඉස්සෙල්ලා ගණන් ගත්තේ නැහැ කවුරුත්. මොකද්ද ඉතින් ඕ වෛරස් ඕ එනවා යනවා එහෙමනේ. අද තත්ත්වය මොකද්ද? මේක තාම මර්ධනය කරගන්න පුළුවන් වෙලා තියෙනවද? නෑ නේද? අන්න ඒ වගේ තමයි සහෝදරයා සහෝදරි මේ අකීකරුකම කියන එක. පැහැදිලිද ඔබට? ඒ නිසා මේ කාරණා ඔබ සලකලා බලන්න. ඊළඟට බලමු අපි තව ගොඩක් තිබෙනවා. අද දවසේ ඔක්කොම කතා කරන්න හම්බෙන්නේ නැහැ. ඉදිරියේදී අවස්ථාවල් හම්බුනොත් දැනට මම තෝරගෙන තිබෙන්නේ පරණ ගිවිසුම විතරයි. නමුත් අලුත් ගිවිසුම තුලත් ඒ වගේම චරිත කීපයක් තියෙනවා. ඒවත් ගොඩක් වැදගත් වෙනවා. අපි අනාගත දවසක ඒවා බලමු. අපි ඊළඟට බලමු මේ දේ මම ඔබට මීට කලින් එක දවසක කිව්වා. ඔබ දන්නවා දෙවියන් වහන්සේ පළමු පූජකයෙක් හැටියට කවුද තෝරගත්තේ? කවුද? ආරොන්. මෝසෙස්ගේ සහෝදරය වන ආරොන් තමයි තෝරගත්තේ. පූජක වංශය ආරොන්. එතකොට ඒ පූජක වංශය තුල ඒ පූජක වංශය දෙවියන් වහන්සේ ලෙවිගේ ගෝත්‍රය ඒ පරණ ගිවිසුමට උන්වහන්සේ වෙන් කරගත්තා. උන්වහන්සේ සන්තක උන්වහන්සේගේ සේවය කරන්නව කොටසක් හැටියට. එයාට කිසිම උරුමයක් තිබුණේ නැහැ. මම කලින් ඔබට කියලා තියෙනවා. ඒ ලෙවි ගෝත්‍රයට කිසිම උරුමයක් හම්බුන්නේ නැහැ ඒ ගෝත්‍ර 12 ඇතුළත. අනිත් ගෝත්‍ර වලින් ලැබෙන දේන් තමයි ඔවුන් ජීවත් වුනේ. හරිද? එතකොට දැන් මම ඔබට කියන්න යන කාරණය තමයි ඒ ලෙවිගේ ගෝත්‍රය පූජක ගෝත්‍රය. පළමු පූජකයා හැටියට දෙවියන් වහන්සේ තෝරාගත්තේ ආරොන්ව. එතකොට ආරොන්ගේ පුත්‍රයන් දෙදෙනා තමයි ඊළඟ ආරොන් ජීවත් වෙලා ඉන්න කාලෙම පූජක බවට දෙවියන් වහන්සේ විසින් කැඳවුම් ලැබුවේ. එතකොට පළමු ඒ නික්මයාම පොතේ සඳහන් කරනවා පළමුවෙනි ඒ ඔප්පු කිරීම තුළ ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ දසපනත හම්බෙලා ඒ දේව මාලිගාව හදන්න පෙර ඒ කරපු පූජාවල් තුළ ඒ කටයුතු කරේ කවුද? ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් දෙදෙනා. ඒ දෙදෙනාගේ නම් දෙක තමයි නාදාබ් සහ අබිහු. ඔබට මේ විස්තර කියවන්න පුළුවන් නික්මයාම පොතේ 30 වෙනි පරිච්ඡේදය අපි ඒක චූට්ටක් බලමු. නික්මයාම පොතේ 30 වෙනි පරිච්ඡේදය. සහෝදර සහෝදරියනි මේ දේවල් පරණ ගිවිසුමේ තිබුණාට ඔබ මේවා සුළු කරන්න එපා. ඔබ මේවා හොඳට කියවලා බලලා ඒවා අලුත් ගිවිසුමේ තත්ත්වයට අද අප ඉන්න තත්ත්වයට ඔබ දාලා බැලුවොත් ඔබට තේරුම් ගන්න පුළුවන් මොකද්ද මේ අපිට සිද්ධ වෙන්නව කාරණේ කියලා. හරිද? 30 වෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදය. ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක තනතුරෙහි මට මුහුණතර පිණිස ආලේප කොට විසුද්ධ කරවන්න. නුඹ ඊශ්‍රායෙල් පුත්‍රයන්ට කතා කොට මේවා නුඹලාගේ පරම්පරාවල මට සුද්ධ ආලේප තෛලයක් වන්නේය. කියවන්නකෝ. මනුෂ්‍ය ශරීරයේ පිට ඒවා වත් කරනු නොලැබිය යුතුය. නුඹලා ඒවායේ ද්‍රව්‍ය ප්‍රමාණය හැටියට ඒහා සමාන කිසිවක් නොසැලකිය යුතුය. එය ශුද්ධය. එය නුඹලාට ශුද්ධ වන්නේය. ඊට සමානව ඒවා මිශ්‍ර කරන්නා හෝ ඒ විදේශියෙකුට ගන්නා හෝ සමාජයේ සෙනඟ කෙරෙන් සිඳ දරනු ලබන්නේ නැහැ. කියවයි කිසිසේත්. එතකොට සහෝදර සහෝදරිය අපිට මෙතන දකින්න දේ තමයි දෙවියන් වහන්සේම කිව්වා ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක තනතුරේ මට මෙහෙ කරපන්න කියලා. දෙවියන් වහන්සේමයි පත් කරේ. ඒ වගේම දෙවියන් වහන්සේ ඒ සියලුම පූජා කටයුතු කරන ප්‍රමිතියන් එයාට කියලා තිබුණා. දෙවියන් වහන්සේ දවන පූජාව සඳහා යම්කිසි තෛලයක්
නිපදවා ගන්න ඒගොල්ලන්ට කියලා තිබුණා මේ විදිහට මේක කරන්න කියලා. ඔබට ඒ කොටසත් කියවලා බලන්න පුළුවන්. මම කියවන්නේ 30 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ නම් 25 වෙනි පදයට තියෙනවා. ඔබට කියවලා බලන්න පුළුවන්. මේ ද්‍රව්‍ය මේ ප්‍රමාණයට අරගෙන මේ තෛලය සාදන්න කියලා තිබුණා. ඒ වගේම උන්වහන්සේ කියලා තිබුණා මේ තෛලය හා සමාන තෛලයක් මොනම ආකාරයකින්වත් නුඹලට සාදා ගන්න එපා කියලා. ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒ වගේම ඒ තෛලය නුඹලාගේ ශරීරයට අද අපි කියන විදිහට අපි සෙන්ට් ගාගන්නේ. ඒ වගේ නුඹලාගේ ශරීරයට ඒ තෛලය පාවිච්චි කරන්න එපා කියලා දෙවියන් වහන්සේ අණ කරලා තිබුණා. පැහැදිලිද ඔබට? එතකොට මේ නාදාබ් සහ අබිහු කියන දෙදෙනා මොකක්ද කරේ? මේ අය වෙනත් තෛලයක් සෑදුවා කියලා දෙවියන් වහන්සේගේ වචනේ සඳහන් කරනවා. ඒක ඔබට කියවන්න පුළුවන් ලෙවි කතාවේ 10 වෙනි පරිච්ඡේදයේ ඔබට කියවන්න පුළුවන් ඒක. මේගොල්ලෝ මොකද කරන්නේ? වෙන තෛලයක් හදාගත්තා. ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට විවිධ දේවල් දාලා. හදාගෙන මේ තෛලය දෙවියන් වහන්සේට ඔප්පු කරා. මේ පරණ කිවිසුමේ මුල්ම කාලේ දෙවියන් වහන්සේට පූජා කරන විදි ආරම්භයේදීම ආරම්භක පූජකයෝ දෙන්න ආරොන්ගේ පළමු පුත්‍රයෝ දෙන්න මේ තෛලය වෙනස් ආකාරයකට හදාගෙන දෙවියන් වහන්සේට ඔප්පු කරා. ඔප්පු කරපුවම මොකද්ද වුනේ? ඔබට බලන්න පුළුවන් ලෙවි කතාවේ 10 වෙනි පරිච්ඡේදයේ මුලින් තිබෙනවා දෙවියන් වහන්සේ විසින් පහර දෙනු ලබලා මේ දෙන්න එතනම මැරලා වැටුණා. ඔබට පැහැදිලිද? දැන් මේක අපි ගත්තාම අලුත් ගිවිසුමට අද අපි ඉන්නව තත්වයට අපි මීට කලින් ඔබට කිව්වා අපි ඔක්කොම දෙවියන් වහන්සේගේ කවුද? පූජකයෝ. අපි ඔක්කොම දෙවියන් වහන්සේගේ පූජකයෝ. මීට කලින් දවසක අපි ඒක බැලුවා. දෙවියන් වහන්සේගේ සන්තක සෙනගක් උන්වහන්සේගේ තෝරාගත්තු වංශය අපි. දෙවියන් වහන්සේගේ වචනේ අපිට පැහැදිලිව කියනවා. එතකොට එහෙමනම් අපගේ පූජකත්වය අපි දෙවියන් වහන්සේ ඉදිරියට ගේන්න ඕන. ඒ ගේනකොට උන්වහන්සේගෙන් ලැබෙන්නා වූ ඒ උන්වහන්සේ කියපු ආකාරයේ තෛලය තමයි අප උන්වහන්සේට පූජා කරන්න ඕන. ඒ උන්වහන්සේගේ ආලේපය. ඒ උන්වහන්සේගේ ආලේපය වෙනුවට අපි විසින් විවිධ මානසික තත්ත්වයන් මත අපිට විවිධ ආලේපයන් තියෙන අය විවිධ ආලේපයන් මත අපි සකස් වෙගෙන යන අය අපි කටයුතු කරනවා කියන ඒ මුලාවට බහුව වෙන්න එපා සහෝදර සහෝදරියනි. ඔබට පැහැදිලිද? ඔබට පැහැදිලිද? ඒ මුල් පූජකයෝ දෙදා මුල් කාලේ පූජකයෝ දෙදෙනා කරපු දේ අද කිතුණු සමාජය තුළ සිද්ධ වෙමින් යනා උදේ ඔය කල්පනා කරලා බලපුවම. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේගේ ආලේපය සැබෑවටම ලබා ගත යුතුයි. ඔබත් මමත්. සැබෑ ආලේපය. ඒ සැබෑ ආලේපය තුළ කිසිම බොරුවක් තියෙන්න බෑ සහෝදර සහෝදරනි. කිසිම මුලාවක් තිබෙන්න බෑ. කිසිම වංචාවක් තිබෙන්න බෑ. කිසිම කෙනෙකුව සතුටු කිරීමක් තිබෙන්න පුළුවන් කමක් නැහැ. දෙවියන් වහන්සේ පවණයි සතුටු කරන්න ඕන. පැහැදිලිද? ඔබ කැමතිද ඒ ආලේපය ලබා ගන්න දෙවියන් වහන්සේගේ? ඒ ආලේපය තමයි සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය. අද මේ ක්‍රිස්තුණු සමාජය තුළ විවිධ ආකාරයේ මතභේදවලට තුඩු දීලා තිබෙනව කාරණයක්. මම ඒ ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. මම ඔබට කියන්නේ මේ නියම ආලේපේ අපි ආලේපේවත් විය යුතු කියන කාරණේ පමණයි. පැහැදිලිද ඔබට? එතකොට ඒ නිසා අපි ඒකටත් කීකරු වෙන්න ඕන. දෙවියන් වහන්සේට අපි පුද පූජා කරනවා නම්, උන්වහන්සේට අපි ඔප්පු කරනවා නම්, උන්වහන්සේගේ කටයුතු කරනවා නම්, උන්වහන්සේ කියපු ප්‍රමිතිය තුල අපි සිටින්න ඕන. පැහැදිලිද? දේව වචනේ අලුත් කිවිසුම තියලා ඕන තරම් තිබෙනවා උන්වහන්සේගේ ප්‍රමිතිය ගැන. ඒ තුල ඔබ සිටින්න ඕන. හැම ආකාරයකින්ම. යේසුස් වහන්සේගේ ඉගැන්වීම් වල ඒවා තිබෙනවා. මතේතුමාගේ සුභාරංචි 4 වෙනි 5 වෙනි 6 වෙනි පරිච්ඡේද තුල යේසුස් වහන්සේගේ ඉගැන්වීම් තුල ඒ කාරණා පැහැදිලිව කියලා තිබෙනවා. මම ඊට කලින් ඔබට මේවා කියලා තිබෙනවා. ඒ නිසා ඔබට ඒ දෙවියන් වහන්සේගේ ආලේපය හරියට ලබා ගත යුතු නම් ඒ වචන තුරට ඔබ යන්න. ඔබට හැමදේම අපි උනන්දු කරන්නේ දේව වචනේ කියවන්න මෙනෙහි කරන්න කියන කාරණය. ආමෙන්. ඉතින් සහෝදර සහෝදරනි මේ අකීකරු වීම ගැන මේ තුන් දෙනා ගැන විතරයි අද දවසේ අපි කතා කරන්නේ. අවස්ථාවක් ලැබුණොත් ඉදිරියට තව කීපයක් තියෙනවා. අපි දාවිත් සාවුල් ගොඩක් අය ඉන්නවා. ඒ ගැන අපි කතා කරමු. මොන පසුබිමක් ඇතිද ඒ අයට මේ අකීකරුකම කියන කාරණයට යටත් වෙන සිද්ධ වුණේ කියන එක ගැන. හොඳයි. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අද දවසේ ඔබ අවසපු වචනය සහෝදර සහෝදරනි හොඳින් මතක තියාගන්න. මේක එක කනකින් අහලා එක කනකින් අයින් කරන වචනයක් බවට පත් කරන්න එපා. ඔබ මේ වචන ඔබට මම පද කිව්වා ඒවා ගෙදර ගිහලා ඒවා කියවලා
මෙනෙහි කරන්න. මේ සතිය තුළ ඔබ මෙනෙහි කරන්න. මෙනෙහි කරලා උන්වහන්සේට කීකරු වීම නැමැති උන්වහන්සේව ප්‍රසන්න කරන කාරණයට ඔබත් මත් ඇතුළත් වෙන්න. ආමෙන්. ස්වාමීන් වහන්සේ ස්තුති වේවා. දෙවියන් වහන්සේගේ නාමයට මහිමය වේවා. අපි සෑම කෙනෙක්ම නැගී සිටිමු අද දවසේදී. අපි අසපු වචනය ගැන අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. ප්‍රේමණීය සහෝදර සහෝදරියනි, අපි සෑම කෙනෙක්ම දෙනෙත් අපි වසාගෙන අපි අද දවසේදී ඇසූ වචනය නිසා ස්වාමින් වහන්සේට ප්‍රශංසා කරමු. උන්වහන්සේගේ සැබෑ ගෝලයෙක් ලෙස උන්වහන්සේ පෙන්වා දීලා තියෙන දේ, උන්වහන්සේ කියා තිබෙන දේ අපිට හරියාකාරයෙන් ඒ ආකාරයෙන්ම කරන්නට අපි දවස් පතා උන්වහන්සේගෙන් කරුණාව ඉල්ලා සිටිමු. ලෝකයේ තිබෙන දේවල් වලට සමාන වෙන්නේ නැතුව උන්වහන්සේගේ කාරණා සැබෑ ලෙස අපි බලලා, උන්වහන්සේගේ වචනය සැබෑ ලෙස බලලා, ලෝකයේ ආකාරයට සමාන නොවි උන්වහන්සේගේ සත්‍ය වූ දේ අපගේ හදවතින් ලබාගෙන අද අපි වචනය ඇසුව ආකාරයට ශුද්ධාත්මයන්න් වහන්සේගේ සැබෑ මඟ පෙන්වීම තුළ උන්වහන්සේ අප විදිහට ගෙනියන්නට කියලා. උන්වහන්සේ පෙන්වා දෙන දේ, උන්වහන්සේ අපිට දෙන දේ අපගේ මුළු හදවතින් උන්වහන්සේට ගෙනෙන්න, උන්වහන්සේ අපිට බාර දෙන දේ හරියාකාරයෙන් උන්වහන්සේ ඉදිරියේ කරන්නට අපි උන්වහන්සේගෙන් කරුණාව ඉල්ලා සිටිමු. උන්වහන්සේ අපිට උපකාර කරන්නා වූ දෙවියන් වහන්සේ, ස්වාමීන් වහන්සේ අපිට පිහිටවන්නා වූ දෙවියන් වහන්සේ, උන්වහන්සේ අදත් අප දෙස බලාගෙන සිටිනවා. උන්වහන්සේ අදත් අපට ශක්තිය දෙන්න උන්වහන්සේ බලාගෙන සිටිනවා. කරුණාව ගෙනෙන්න බලාගෙන සිටිනවා. උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ වූ දෙවියන් වහන්සේ කියලා කියනවා. ඒ දෙවියන් වහන්සේ වෙත අපි සෑම කෙනෙක්ම කැප වෙන්න යනවා. අපගේ සැබෑ හදවතින් අපි කැප වෙමු අද දවසේදී. අපි අද දවසේදී බැලුවා වූ ඒ වචනය තුල, බැලුවා වූ ඒ චරිත තුල අපි කොයිතනද ඉන්නේ? අපි කොයි ආකාරයෙන්ද ස්වාමින් වහන්සේට කීකරු වෙන්නේ? උන්වහන්සේගේ කාරණා අපි කොයි ආකාරයෙන්ද කරන්නේ? උන්වහන්සේට ප්‍රසන්න ලෙස අපි සිටිනවාද කියන එක අපි කල්පනා කළා. අපි දෙවියන් වහන්සේගේ දෑත් වලට බාර වෙලා අපි කැප වෙමු. අපි යාඥාවෙන් උන්වහන්සේ වෙතට අපි ළඟා වෙමු. ස්තුති වේවා දෙවි පියාණනි, ගෞරව වේවා, මහීමය වේවා. සර්ව බලධාරී අපගේ මෙවුම්කාර දෙවි පියාණනි, මේ උදෑසන අපි ඔබ වහන්සේට අනේක වරක් ස්තුති කරනවා. ඔබ වහන්සේගේ මහත් වූ කරුණාව නිසා අපව ජීවත් කළ නිසා අපට ඔබ වහන්සේට ස්තුති වේවා. ජීවන හුස්ම අපට දුන්නා වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ, අප ජීවත් කරන්නා වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ නිසා පියාණනි අපි මේ උදෑසන අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. පටන් ගැනීමේ සිට ස්වාමිනී ඔබ වහන්සේට නමස්කාර කරන්නටත්, ස්වාමිනී ඔබ වහන්සේගේ ඒ මරණය සිහි කරන්නටත්, ඔබ වහන්සේගේ අමිල වූ වචනය, පවිත්‍ර වූ වචනය අසන්නටත් අද දවසේදී අපිට දුන්නා වූ මේ අවස්ථාව නිසා අපි ස්තුති කරනවා. ස්වාමිනී අද බොහෝ මනුෂ්‍යයන්ට නැති ඒ කරුණාව මේ උදෑසන ඔබ වහන්සේ අපිට දුන්න නිසා ස්තුති වේවා. ස්වාමිනී මුළු හදවතින් අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. තව දවසක් ස්වාමිනී ඔබ වහන්සේ වෙතට ළඟා වෙන්න ඔබ වහන්සේ අපට කරුණාව දුන්න නිසා, අපට හුස්ම දුන්න නිසා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා. ඒ සියලු දෙයින් ඔබ වහන්සේට ගෞරවය කරමින් අද දවසේදී ඔබ වහන්සේගේ වචනේ නිසා ඔබ වහන්සේට ප්‍රශංසා කරමින් ඔබ වහන්සේට ස්තුති කරමින් අපි ඔබ වහන්සේගෙන් ඉල්ලනවා ඒ වචනය තුල අපිට ඉදිරියට ගමන් කරන්නට පියාණනි අපිට ඔබ වහන්සේ අප එක්කෙනාට කරුණාව ලබා දුන මැනව. අද මේ ස්ථානයේ නැති සියලු දෙනාව ඔබ වහන්සේගේ දෑතට අපි බාර කරලා යාඥා කරනවා. ස්වාමිනී යම් කෙනෙකුට එන්න අමාරුකමෙන් යම් කෙනෙක් සිටිනවාද ස්වාමිනී ඔබ වහන්සේ උන්ට මඟ පෙන්වනවා. ඔන්නදී ඉදිරි කාලෙදී මේ ස්ථානෙට ගෙනාව මැනව. විශේෂයෙන්ම ස්වාමිනී ඒ නිවාඩු කාලවලට ස්වාමිනී නොයෙකුත් ස්ථානවලට පිටත්ව ගියා වූ අපගේ සහෝදර පවුල් ඔබ වහන්සේගේ දෑතට අපි බාර කරලා යාඥා කරනවා. ඔවුන් ඔබ වහන්සේ ප්‍රීතියෙන් තැබුවා මැනව. ආරක්ෂාවෙන් නැවත වාරයක් ඒ ගිය සෑම කෙනෙකුම ආරක්ෂාවෙන් ස්වාමිනී නැවත ඔවුන්ගේ නිවස් කරා ඔබ වහන්සේ ගෙනාව මැනව දෙවි පියාණනි. ඉදිරි කාලයේදී පිටත්ව යන්ට යන්නා වූ ඒ සෑම කෙනෙකුම ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. ඔවුන්ද ආරක්ෂාවෙන් ඔබ වහන්සේ ගෙන ගොස් ස්වාමිනී ඔබ වහන්සේගේ රැකවරණය ස්වාමිනී ඔබ වහන්සේ නිරන්තරයෙන්ම ඔවුන් කෙරෙහි තැබුවා මැනව. එසේම ස්වාමිනී ඔබ වහන්සේගේ මුළු සභාව ඔබ වහන්සේගේ දෑතට අපි බාර කරලා යාඥා කරනවා. මුළු සභාවම ඔබ වහන්සේ ආරක්ෂා කෙරුවා මැනව. අතබාලයාගේ ඉඳලා වැඩි මහල් කෙනා දක්වා විශේෂයෙන්ම මේ වසංගත රෝගවලින් ඔබ වහන්සේ මුදවා ආරක්ෂා කරමින් ඔබ වහන්සේගේ සුරක්ෂිත භාවය තුළ ඔබ වහන්සේ වුණ ආරක්ෂා කර තැබුව මැනව. ස්වාමිනී ඔබ වහන්සේ මේ සියලු දේ අපි ඔබ වහන්සේගේ දෑතට අපි බාර කරලා යාඥා කරනවා. මේ ස්ථානෙට ගෙනාවා වූ සෑම කෙනෙක් නිසා අපි ස්තුති කරනවා. ඒ සියලු දෙනාට ඔබ වහන්සේගේ ආශිර්වාදයේ කරුණාව ඔබ වහන්සේ තැබුව මැනව. ස්වාමිනී
විශේෂයෙන්ම මේ මොහොතේදී වියෝ වූ ස්වාමිනී අපගේ ප්‍රියංගනි සහෝදරියගේ ස්වාමිනී වෙනුවෙන් අපි මේ මොහොතේදී පවුල් වෙනුවෙන් අපි යාඥා කරනවා ස්වාමිනී සෑම කෙනෙකුටම වහන්සේ කරුණාව ගෙන දුන මැනව විශේෂයෙන් මදුශංක සංජය උදෙසා අපි යාඥා කරනවා ස්වාමිනී උන්ට ගැලවීම දරු දෙදෙනාට ගැලවීම ගෙන දුන මැනව මේ මොහොතේදී අපි යාඥා කරනවා ස්වාමිනී ඔබ වහන්සේ උන්ට ගැලවීම දෙන්න කියලා ස්වාමිනී එසේම මාගේ දෙවි පියාණනි විශේෂයෙන් අපේ ෆ්ලෝරා සහෝදරිය ටෙක්ලා සහෝදරිය ස්වාමිනී මල්කාන්ති සහෝදරිය ස්වාමිනී එසේම එඩ්නා සහෝදරිය ස්වාමී නිරංජන සහෝදරයින්ව අපි බාර කරලා යාඥා කරනවා ඔවුන්ට ස්වාමිනී ඒ පවුලේ සෑම කෙනෙකුටම ස්වාමිනී විශේෂයෙන්ම ස්වාමිනී ඔවුන්ගේ මව ස්වාමිනී අපි බාර කරලා යාඥා කරනවා මේ සෑම දෙයක් දරා ගන්නට අවශ්‍ය කරන කරුණාව ඔබ වහන්සේ ඔවුන්ගේ හදවත් වලට ගෙනත් දුන මැනව ස්වාමිනී විශේෂයෙන්ම ඒ ගැලවීම නොලබා ඉන්න සියලු දෙනාව බාර කරනවා ඔවුන්ට ගැලවීම ඔබ වහන්සේම ලබා දුන මැනව ස්වාමිනී මේ සියලු කාරණා වලින් ඔබ වහන්සේ ගැන සිතන්ට උන්ට පුළුවන්කම ගෙන දුන මැනව හෙට දවසේදී ඒ අවසාන කටයුතු ස්වාමිනී සූදානම්ව තිබෙනවා ඒ සියලු දේ ගැනත් ඔබ වහන්සේගේ දයාතර අපි බාර කරනවා ඒ සියල්ලක්ම යහපත් ලෙස කරගන්නට අවශ්‍ය කරන කරුණාව උන්ට සපයා දුන මැනව ඔවුන්ගේ දුක් වී තිබෙනා වූ ඒ සියලු හදවත් අපි ඔබ වහන්සේගේ දයාතර බාර කරනවා ඔබ වහන්සේම සැනසුව මැනව ස්වාමිනී ඔබ වහන්සේම උන්ට උපකාර කළ මැනව ඉතින් අද දවසේදී මේ ස්ථානයේ මෙහි අවසාන වී අපි යන්නා වූ ගමනේදීද ඔබ වහන්සේගේ ආරක්ෂාව කරුණාව ඔබ වහන්සේ සෑම කෙනෙකුටම ලබා දුන මැනව මේ ස්ථානයේ සිටිනද සභාවේ සියලු දෙනාද අපි ඔබ වහන්සේගේ දයාතර බාර කරනවා අවශ්‍යතාවලින් ඉන්නා වූ සියලු දෙනා ගැන අපි බාර කරනවා ස්වාමිනී අනේ පියන්නේ මේ ස්ථානයේ යම් කෙනෙක් සිටිනවාද ඒ සියලු දෙනාට වහන්සේ ආශිර්වාද කළ මැනව මුළු සභාවම අපි බාර කරනවා එකිනෙක කෙනාගේ අවශ්‍යතාවවලදී රැකියාවන් අවශ්‍යතාවවලදී ඔබ වහන්සේම එකිනෙක කෙනාට උපකාර කරමින් පිහිට වුණ මැනව ආශිර්වාද කළ මැනව උන්ට සැපෙව්ව මැනව දෙවි ස්වාමිනී පෝෂණය කළ මැනව ඔබ වහන්සේගේ ශුද්ධ දයාතර මේ සියලු දේ බාර කරමින් අපිත් මේ උදෑසන සියලු දෙනා කැප වෙමින් බාර වෙනවා නාසරිති වූ යේසුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් දැන් අපගේ පියු දෙවියන් වහන්සේගේ බලවත් වූ මහත් වූ කරුණාවද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සහභාගීකමද ශුද්ධාත්මයන් වහන්සේගේ නොනවතින කරුණාවත් මඟ පෙන්වීමත් බලයත් අප සියලු දෙනා අතර පවතිවා ආමේන්